තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහාලෝවාද සූත්‍රයේහි සදිසා නමස්කාරය පිළිබඳව. අපි මේ සූත්‍ර දේශනාවේ මුල් කොටස වෙනම වීඩියෝ මාලාවකින් ගෙනාවා. මේ සූත්‍ර දේශනාව අපිට වැදගත් වෙන්නේ අපේ ජීවිතය සකස් කරගන්න වැදගත් වෙනවා වගේම අපි මේ අරමුණු කරගෙන තියෙන්නේ මෙන්න මේ විභාග ඉලක්ක කරගෙන දූ දරුවන්ට හා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් මෙහි සිංහාලෝවාද සූත්‍රයෙන් ඇසුරෙන් සිලබස් එකට හැදිච්ච පාඩම් විස්තර කරන්න. එතකොට පිරිවෙන් අවසාන විභාගයේ පොඩි ආඳුරන් වහන්සේලාට ගිහි සමාජ සම්බන්ධතා කියලා පාඩමක් තියෙන ත්‍රිපිටක ධර්ම පොතේ. ඒ වගේම තමයි බුද්ධ ධර්මයේ විෂය කරන සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධතා රකින්න මිනිස් යුතුයකම් කියලා පාඩමක් තියෙනවා බුද්ධ ධර්මයේ පොතේ. සිංහාලෝවාද සූත්‍රය ඇතුළෙන් තමයි තියෙන්නේ. උසස් පෙළ බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහාලෝවාද සූත්‍රය ඇතුළෙන් මූලාශ්‍රානුසාරයෙන් බෞද්ධ සාරධර්ම අධ්‍යයනය කියලා පාඩම් මේකටයක් තියෙනවා. ඒක නිසා මේ විභාග තුනටම ප්‍රධාන වශයෙන්ම මේ සූත්‍ර දේශනාව වැදගත් වෙනවා. ඒ වගේම තමයි මොනයම් හෝ බෞද්ධ විභාගයකට පෙනී සිටිනවා නම් ඒ සෑම විභාගයකටම වගේ සිංහාලෝවාද සූත්‍රයෙන් මේ ගිහි සමාජ සම්බන්ධතා එහෙම නැත්නම් ගිහි විනය කියන කාරණාව බෞද්ධ සාරධර්ම කාරණාව අධ්‍යයනය කරනකොට මේ සූත්‍රය තමයි ප්‍රධාන වශයෙන්ම මූලාශ්‍ර කරගන්නේ. ඒක නිසා අපි අද මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ සදිසා නමස්කාරය විස්තර කරන්න. අපි පෙර වීඩියෝ එකකින් මේ සූත්‍රයේ මුල් කාරණා ටික විස්තර කරන්න යෙදුණා. මේ සදිසා නමස්කාරය කියන්නේ මොකක්ද කියලා. සදිසා නමස්කාරය කියන්නේ උතුම් ශ්‍රාවකයෙක් එහෙම නැත්නම් උතුම් පුද්ගලයෙක් විසින් සිද්ධ කරන්න ඕනේ සමාජයේ ක්‍රියා කරන්න ඕන ආකාරය සහ සමාජයේ ජීවත් වෙන විට අපිට බලපාන සමාජ සම්බන්ධතා පිළිබඳව ඒ සමාජ සම්බන්ධතා ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව දේශනා කරපු සදිසාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ සදිසා වන්දනාව කියලා කියන්නේ. එතකොට සිංහාල සිටු පුත්‍රයාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිංහාල ඔබ මේ උඩ දිශාවට යට දිශාවට උතුරු දිශාවට නැගෙනහිර දිශාවට බස්නාහිර දිශාවට දකුණු දිශාවට වන්දනා කළාට ඒක නෙවෙයි ආර්ය විනය සදිසාව කියලා කියන්නේ. මෙන්න මේකයි ආර්ය විනය සදිසා නමස්කාරය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සදිසා නමස්කාරය විස්තර කරනවා. ඒකේ නැගෙනහිර දිශාව දෙමව්පියෝ සහ දූ දරුවන් පුරත්තිමා දිසා පෙරදිග. එමන දකුණු දිශාව ගුරුවරු සහ ශිෂ්‍යයන්. බටහිර දිශාව අඹුසැමියන්. උතුරු දිශාව මිත්‍රයන්. යට දිශාව සේවිකාවන් සහ ආයතන ප්‍රධානී. උඩ දිශාව පැවිදි උතුමන් සහ ගිහියන් කියන මෙන්න මේ දිසා හයට වන්දනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ යෝජනාවක් කළා. එතකොට ඔබ දැනගන්න ඕන සිංහාලෝවාද සූත්‍රයේ මේ සදිසාව මේ සමාජයේ තියෙන සියලුම ස්තරයන් වලට ඇතුළත් වෙන ආකාරයෙන් තමයි දේශනා කළා තියෙන්නේ. අපිට ඉස්සරහට විස්තර කරගෙන යනකොට මේක අවබෝධ වෙනවා. ඔබත් මේ වීඩියෝ එක නරඹන ඔබත් මේ මොහොතේ යම් යුතුයකමක් හා වගකීමක් ඉෂ්ට කරමින් ඉන්නේ. ඇතැම් වෙලාවට ඔබ දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔබ දූ දරු කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔබ ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔබ සැමියෙක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට ඔබ භාර්යාවක් වෙන්න පුළුවන්. මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබ සේවකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. පැවිදි උතුමෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි උපාසකයෙක් වෙන්න පුළුවන්. අපි සියලු දෙනාම මෙන්න මේ තත්ත්වයන් වලටපත් වෙනවා. එතකොට ඒ තත්ත්වයන් වලදී අපි ක්‍රියා කරන්න ඕන ආකාරය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. බලමු පළවෙනි එක. මේ තමයි ගාථාව මේ සදිසා නමස්කාරය පිළිබඳව විභාග වලට පෙනී සිටින දරුවන් නම් මේක පාඩම් කරගත යුතුමයි. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්ත දාරා දිසා පච්චා මිත්තා මච්ඡංච උත්තරා දාස කම්ම කරා හිට්ටා උද්ධං සමන බ්‍රාහ්මණ ඒතා දිසා නමස්සෙය්‍ය කලමත්තෝ කුලේති. මෙන්න මේ ගාථාව
පාඩම් කරගන්න. මේ සදිසා නමස්කාරය, දිසාහය නමස්කාරය පාලි පාඨයෙන් තමයි මේ තියෙන්නේ. පළවෙනි දිසාව නැගෙනහිර දිසාව. මව්පිය දූ දරු කියන සම්බන්ධතාවය තමයි නැගෙනහිරට දාලා තියෙන්නේ. එතකොට උතුම් ශ්‍රාවකෙක් පස් ආකාරයෙන් මව්පියන්ට සලකන්න ඕනේ. ප්‍රථමයෙන්ම දරුවන්ගේ මව්පියන්ට වෙන්න ඕන යුතුකම් තියෙනවා. ඒ යුතුකම් පහ දරුවෝ ඉෂ්ට කරනවා නම් මව්පියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් පහ දෙමව්පියෝ ඉෂ්ට කරනවා නම් මේ සමාජයේ මව්පිය දූ දරු සම්බන්ධතාව කැඩෙන්නේ නැති, දුරස්ත වෙන්නේ නැති, වෙන් වෙන්නේ නැති තියාගන්න පුළුවන්. අපි බලමු පළවෙනි එක මොකක්ද කියලා. දරුවන්ගේ මව්පියන්ට වෙන්න ඕන යුතුකම් පහක් තියෙනවා. පළවෙනි එක මව්පියන් මහලු වයසේදී පෝෂණය කිරීම. ඒක දරුවන්ගේ යුතුකම. වගකීම. ඒ වගේම තමයි මව්පියන්ගේ කටයුතු සිද්ධ කළ දීම. මව්පියන් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු මව්පියන්ට උපකාර කරන එක මේකෙන් බලාපොරොත්තු වෙනවා. කුල પરම්පරාව රැක ගැනීම. මව්පියන්ගේ කුල પરම්පරාව, කුල සිරිත් ආදී රැක ගැනීම. ඒ වගේම තමයි මව්පියන්ගේ උරුම වූ වස්තුවක් තියෙනවා. ඔබේ දෙමව්පියන් ඔබට ආරක්ෂා කරලා දීපු, එකතු කරලා දීපු වස්තුවක් තියෙනවා නම් ඒ රැක ගැනීමත් දරුවන්ගේ යුතුකම. අවසාන කාරණේ මියගිය මව්පියන් උදෙසා පුණ්‍ය කර්ම කළා නිතර පින් අනුමෝදන් කිරීම. මෙන්න මේ කාරණා පහ දෙමව්පියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබේ දෙමව්පියෝ වුණත් ඔබගෙන් බලාපොරොත්තු වෙන මේ කාරණා පහ. අපි වයසට ගියාම අපේ දරුවෝ අපිව පෝෂණය කරයි. අපිට උපස්ථාන කරයි. අපි මහලු මඩම් වලට ගිහින් වදායි කියන දෙමව්පියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක දරුවෝ දැනගත යුතුයි. ඒ වගේම තමයි මව්පියන්ගේ කටයුතු. ඒ ඇයට වැඩක් කලක් කරන්න බැරි වෙනකොට ඒ වගේ කටයුතු කරලා දෙන එක දරුවන්ගේ යුතුකම. මව්පියෝ ආරක්ෂා කරන දරාපු කුල සිරිත් පිරිත් ආදී රැකලා ඒ සතුටින් තියෙන එක දරුවන්ගේ යුතුකම. ඒ වගේම තමයි මව්පියන්ගේ උරුම වස්තුවක් තියෙනවා. ඒව රැක ගන්න, විනාශ කරන්න ඕන තරම් දොරටු තියෙනවා. මේ සූත්‍රයෙන් කතා කරන ධන විනාශ මුඛයක් ගැන. ඒ ධන විනාශ මුඛවලින් දෙමව්පියෝ රැස් කරපු ධනෙ විතරයින් විනාශ කරන්න පුළුවන්. ඒක නිසා එහෙම කරයි කියලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දෙමව්පියෝ ආරක්ෂා කරගත් උරුම කරගත් ඉඩම් කලං ගියදොර වතු පිටි යාන වාහන මිල මුදල් ආදී දරුවෝ විනාශ නොකර ආරක්ෂා කරගන්න. දෙමව්පියන්ගේ බලාපොරොත්තු අවසාන බලාපොරොත්තු වුන් අපි මිය ගියාට පස්සේ පින් අනුමෝදන් කරාවි කියලා. ඔන්න ඔය පහ දරුවන්ගෙන් සිද්ධ වෙනවා නම් මේ සමාජයේ දෙමව්පියෝ කවදාවත් මහල් නිවාස වල පාරවල් වල අතහැරලා දාලා යන්නේ නැහැ. මේ පහ දරුවෝ සිද්ධ කරන්නේ නැති නිසා තමයි මේ සමාජයේ බොහෝමයක් මහලු නිවාස මහල් මඩන්න කියලා තියෙනවා. දෙමව්පියෝ මහ මග අතහැරලා දාලා යනවා. එතකොට මෙන්න මේ කාරණා පහ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ කාරණා පහ දිවිවැත්තන් විසින් අනිවාර්යයෙන්ම දරුවන් විසින් දෙමව්පියන්ට සිද්ධ කරන්න ඕන කාරණා. අපි දැන් බලමු දෙමව්පියෝ විසින් දරුවන්ට මොනවද කරන්න ඕනේ කියන කාරණා. මව්පියන්ගේ පස් ආකාරයෙන් දූ දරුවන්ට සැලකිය යුතුයි. පළවෙනි එක පවින් වළක්වන්න ඕනේ, යහපතේ යෙදවන්න ඕනේ, ශිල්ප ඉගන්වන්න ඕනේ, සුදුසු බිරි සැමියෙක් සොයා දෙන්න ඕනේ, සුදුසු කාලයේදී දායාද කරනවා. මෙන්න මේ පහෙන් දරුවන්ට දෙමව්පියන් සංගත කරන්නේ. පළවෙනි එක තමයි පවින් වළක්වන්න. වැරදි වැඩ කරනවා නම් අයහපත් දේවල් කරනවා නම් ඒකෙන් දරුවෝ වළක්වන්න. ඒක දෙමව්පියන්ගේ යුතුකම. ඒක අහක බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ, සද්ද නොකර ඉඳලා හරියන්නේ නැහැ. දෙමව්පියෝ දරුවෝ පව් වැඩක් කරනවා නම්, අකටයුත්තක් කරනවා නම්, වැරදි දෙයක් කරනවා නම් ඒකෙන් වළක්වන්න. පළවෙනි කාරණය. දෙක තමයි යහපතේ යොදවන්න. පවෙන් වළක්වලා විතරක් නෙවෙයි යහපත් දේවල් වල යොදවන්න. හොඳ දේවල් වල දරුවෝ යොදවන්න. හොඳ දේවල් කරන්න දරුවන්ට පුරුදු කරන්න. ඒක දෙමව්පියන්ගෙන් ඉන්න යුතුයකම. තුන්වෙනි ශිල්ප ඉගැන්වීම, අධ්‍යාපනය, නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ විෂයන් අනුව ඒ කාරණාවන් අනුව වර්තමාන අධ්‍යාපනය කියලා කියන්නේ ඉස්කෝලේට ගිහින් ලබා ගන්න අධ්‍යාපනය. පැරණි කාලේ නම් අධ්‍යාපනය කියලා කියන්නේ තමන්ගේ පියා කරන රැකියාව නැත්නම් මව කරන රැකියාව පුරුදු වෙන වැඩි වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොවිතැනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දී කැටයම් කලාවක් වෙන්න පුළුවන්. මේ විදිහේ ශිල්ප ඉගැන්වීම දරුවාට ජීවත් වෙන්න පුළුවන්.
ශිල්පයක් ඉගැන්වීම දෙමාපියන්ට. අනිත් එක හතරවෙනි එක තමයි සුදුසු කාලයේදී ආවාහ විවාහ කළ දීම. තමන්ගේ දරුවන්ට නිසි වයස ආවට පස්සේ ඔවුන් විවාහ කළ දිය යුතුයි, ආවාහ කළ දිය යුතුයි. ඒක දෙමාපියන්ගේ යුතුකම. පස්වෙනි එක තමයි සුදුසු කාලයේදී දායාද පවරලා දෙන්න. තමන්ට තියෙන වස්තුව දායාදේ දරුවන්ට සුදුසු කාලයේදී පවරලා දෙන්න. ඒක දෙමාපියන්ගේ යුතුකම. මෙන්න මේ යුතුකම් පහ ඉෂ්ට වෙනවා නම් දරුවන්ගෙන් වෙන්න ඕන යුතුකම් පහත් දෙමව්පියන්ගෙන් වෙන්න ඕන යුතුකම් පහත් කියන මේ 10 ඉෂ්ට වෙනවා නම් මව්පිය දූ දරු සම්බන්ධතාවය බෙදන්නේ නැතුව වෙන් කරන්නේ නැතුව තබා ගන්න පුළුවන්. එතකොට ඔබට තේරෙනවා මේ ප්‍රශ්නයක් අහුවොත් මව්පිය දූ දරු සම්බන්ධතාව රැක ගැනීමට සිංහලෝවාද සූත්‍රයේ දේශනා කර ඇත්තේ දෙසේක මේ කාරණාවන් ටික ලියවෙන්නේ. ඒ වගේම තමයි මේට වෙනස් දේවල් ලියන්න බෑ. ඔබ දෙමව්පියන් එක්ක ඇසුරු කරන ආකාරය හරි ඔබ දෙමව්පියන්ට කරන දේවල් හරි දෙමව්පියන්ට පොල් ගාලා දෙනවා වත්ත පිටි අතු ගාලා දෙනවා. ඒ වගේ දේවල් නෙමෙයි මේකෙන් ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රානුගත කාරණා ටික. එතකොට දෙමව්පියන්ගෙන් වෙන්න ඕන කාරණා පහක් තියෙනවා. පවින් බලක්වන්න ඕනේ, යහපත යොදවන්න ඕනේ, ශිල්ප උගන්වන්න ඕනේ, සුදුසු කාලේදී ආවාහ විවාහ කළ දෙන්න ඕනේ, සමීපීය පුර දෙන්න සුදුසු කාලේ දායක කරලා. මෙන්න මේ පහ. මේ පහයි දෙමව්පියන්ගෙන් වෙන්න ඕන කාරණා පහයි දරුවන්ගෙන් වෙන්න ඕන කාරණා පහ වෙනවා. දූ දරු සම්බන්ධතාව බෙදරා යන්නේ නැහැ, බිඳී යන්නේ නැහැ, කැඩී යන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධතා බිඳිලා විනාශ වෙලා යන්නේ මෙන්න මේ කාරණා පහෙන් මොකක් හරි අඩුවක් වෙලා තියෙනවා. ඔන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිසා නමස්කාරයෙන් පළවෙනි සම්බන්ධතාවය මව්පිය දූ දරු සම්බන්ධතාවය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන මෙන්න මේ දහම් කාරණාවන් ටික දේශනා කරනවා. ඉන්නතුරු අපි දකුණු දිශාව බලමු. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මොන වගේද තියෙන්නේ? බුදුන් ශ්‍රාවකෙක් පස් ආකාරයකින් ගුරුවරයාට සලකන්න ඕනේ. ශිෂ්‍යයෙක් කරුණු පහකින් ගුරුවරයාට සලකන්න ඕනේ. පළවෙනි එක තමයි ගුරුවරයා දුටු විට උණස්මින් නැගී සිටීම. වාඩි වෙලා ඉන්න අසුනකින් නැගී සිටීම. ගුරුවරයාට උපස්ථාන කිරීම. ගුරුවරයාගේ උපදෙස් වලට සවන් දීම. කල යුතු වත් පිළිවෙත් ඉටු කිරීම. මනමින් ශිල්ප හැදෑරීම කියන මේ කාරණා පහ. අපි අධ්‍යාපනය ලබන හෝ අපේ ජීවිතයට ගුරුහරුකම් දෙන වැඩිහිටියෙක් වේවා ගුරුවරයෙක් වේවා අපි දැක්කොත් උණස්මින් නැගී සිටින්න ඕනේ. වාඩි වෙලා ඉන්න නම් අපේ දෙන්න කියලා ගරු කරන්න ඕනේ. ඒක ශිෂ්‍යයෙකුගේ යුතුයකම. එහෙම නැත්නම් ගුරුවරයා එද්දි පහුළු දාගෙන ගණන් ගන්න නැතුව ඉන්නවනම් ඒක යුතුයකමක් නෙමෙයි. ඒක ගුරුවරයාට කරන අගෞරවයක් වගේම තමන්ගේ ළඟ තියෙන මාන්නය එහෙම නැත්නම් අහංකාරකම මේ වගේ නරක පුරුදු පෙන්වන කාරණා. ඒක නිසා ශිෂ්‍යයෙක් කවදාවත් ගුරුවරයෙක්ට කරු නොකර ඉන්න නරකයි. ශිෂ්‍යයාගේ යුතුයකම තමයි පළවෙනි ගුරුවරයෙක් දැක්කට පස්සේ නැගිටලා ගෞරව කරනවා. අනිත් උපස්ථාන කිරීම. පාසලකදී නම් ගුරුවරට අවශ්‍ය කරන වස්තු ටිකක් ගෙනත් දීම. එහෙම නැත්නම් අවශ්‍ය ඉල්ලන දෙයක් අවශ්‍ය කරන දෙයක් ගෙනත් දීම. මේ වගේ උපස්ථාන කරන්න පුළුවන්. ගුරුවරයාගේ උපදෙස් වලට සවන් දෙන්න. උගන්වන දේවල් වලට හොඳට කන් යොමු කරලා කියන දේවල් වලට සවන් දෙන්න කෑකෝ ගහන්න නැතුව. ඒක ශිෂ්‍යයෙක්ගෙන් වෙන්න ඕන යුතුයකම. එහෙම නැත්නම් ශිෂ්‍යයෝ ඔක්කොම කෑකෝ ගහනවා ගුරුවරයාට කරන්න දෙයක් නැති වෙනවා. ගුරුවරයාට උගන්වන්න විදියක් නැති වෙනවා. ඒක නිසා ශිෂ්‍යයෙක්ගේ වෙන්න ඕන යුතුයකම තමයි ගුරුවරයා යම් දෙයක් උගන්වන විදිහට ඉතාම සාවධානව සාකච්ඡා. ඒ වගේම තමයි කල යුතු වත් පිළිවෙත් ඉටු කිරීම. මේ ඇවිල්ලා පැරණි කාලේ ගුරු ගෙදර ගිහින් තමයි අධ්‍යාපනය ලැබුවේ. මේ කාලෙදී ගුරුවරයාට නාන්න වතුරක් ගෙනත් දෙන්නේ. එතකොට ගුරුවරයාගේ කාමරය අස් කරන එක, පිළිදාන එක, ගුරුවරයාගේ වැඩ කරලා දෙන එක, උයල පිළිහ දෙන එක මේ වගේ වතාවක් ඉස්සර තිබුණා. ඒ වගේ දේවල්. ඒ වගේ තමයි මනවින් ශිල්ප හැදෑරීම. ශිෂ්‍යයාගේ ඊළඟ වශයෙන් තමයි හොඳට ගුරුවරයා කියන දේවල් අධ්‍යයනය කළා. ඒ ශිල්ප මනවින් හදාරන දක්ෂ ශිෂ්‍යයෙක් වෙන්න කියන කාරණා. ඒකට මෙන්න මේ කාරණා පහ ශිෂ්‍යයෙක්ගෙන් ගුරුවරයෙකුට වෙන්න ඕන කාරණා පහ. ඊට පස්සේ අපි බලමු ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට වෙන්න ඕනේ මොනවද කියලා. ඒක කාරණා පහක් තියෙනවා. පළවෙනි එක තමයි යහපත් විනයක් ඇති කිරීම. ගුරුවරයාගේ වගකීම තමයි ශිෂ්‍යයාගේ යහපත් විනයක් ඇති කිරීම. අධ්‍යාපනය විතරක් පොතම පාඩම් කිරීම විතරක් නෙමෙයි ගුරුවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. විනයක් ඇති කරගන්න. වැරද්ද මොකක්ද කියලා පෙන්වන්න දෙන්න. කොහොමද හැසිරෙන්නේ කියලා පෙන්වලා දෙන්න. කොහොමද කතා කරන්න ඕන කියලා දෙන්න. කොහොමද ගමනක් බිමනක් යන්නේ කියලා දෙන්න.
කොහොමද ඇඳුමක් පැළඳුමක් අඳින්නේ කියලා කියනවා. මේ විනය අපි කරන්නේ ශිෂ්‍යයා. ඒක ගුරුවරයාගේ වගකීම. දෙවෙනි එක හොඳින් ශිල්ප ලබා ගැනීම. තමා දන්න සියලු ශිල්ප සාත්‍ය හොඳින් තමයි ශිෂ්‍යයාට ලබා දෙන්නේ. ඔහුට අවශ්‍ය කරන අධ්‍යාපන පහසුකම් සලසා දෙන්නේ. ඉගෙන ගන්න අවශ්‍ය කරන ධෛර්යය ලබා දෙන්නේ. එතන හොඳින් ශිල්ප ලබා දෙන්නේ. දෙවෙනි එක තම දන්න සියලු ශිල්ප ලබා දෙන්නේ. හංගගෙන ඉන්නේ නැතුව තමා දන්න සියලු දේවල් ශිෂ්‍යයාට කියලා දීම ගුරුවරයාගේ වගකීම. හතරවෙනි එක තමයි තම මිතුරන්ට ගෝලයන් හඳුන්වා දීම. ඒ කියන්නේ තමන්ගේ මිත්‍රයන්ට ගුරුවරයා විසින් තමන්ගේ ශිෂ්‍යයන්ව හඳුන්වා දෙන්නේ. ඒකද ඒ වෙලාවට ගුරුවරයා බලන්න අරටයි මේ මම හඳුන්වලා දෙන්න ඕනේ හොඳට ඉගෙන ගන්න පුළුවන් කෙනා. හොඳට දක්ෂ කෙනා හඳුන්වලා දෙන්න ඕනේ මේ අදක්ෂ අය. මේ නිකන් පිස්සු වැඩ කරන අය හඳුන්වලා දෙන්න නරකයි කියලා. එහෙම හිතන්න නරකයි. සෑම ශිෂ්‍යයෙක්ම තමන්ගේ යාළු මිත්‍රයන්ට හඳුන්වලා දෙන්න ඕනේ. යම් තැනකදී ඒක හේතුව තමයි යම් තැනකදී ශිෂ්‍යයා දැක්කට පස්සේ මේ මිත්‍රයා මේ මගේ යාළුවගේ ගෝලයා මේ මගේ යාළුවගේ ශිෂ්‍යයා කියලා එයාට යම් පිහිටක් වෙන්න පුළුවන්. කරදරයකට පිහිටක් හරි උදව්වක් හරි ලබා ගන්න පුළුවන්. ඒක නිසා හඳුන්වා දීම ඉතාම වැදගත්. ඊළඟ කාරණාව තමයි සියලු ස්ථානයේදී ආරක්ෂා සැලසීම. ගුරුවරයාගේ වගකීම තමයි පාසලේදී පමණක් නෙමෙයි පිරිවෙනේදී පමණක් නෙමෙයි සෑම ස්ථානයකදී ශිෂ්‍යයාගේ ආරක්ෂාව සලසා දීම. මෙන්න මේ කාරණා පහ ගුරුවරයෙක්ගේ අතින් වෙන්නේ ශිෂ්‍යයෙකුට. මෙන්න මේ කාරණා 10 එකතු වුණාට පස්සේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය බිඳින්න බැරි, කඩන්න බැරි සම්බන්ධතාවයක් බවට පත් වෙනවා. මෙන්න මේ කාරණා එකින් එක ලිහිලා යනවා නම් එකින් එක අත්හැරලා යනවා. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධතාව බිඳිලා විනාශ වෙලා යනවා. ඒක නිසා මේ සිංහලවාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව ආරක්ෂා කරගන්න නම් ගුරුවරයාගේ අතින් වෙන්න ඕනේ. ගුරුවරයාගෙන් පැත්තෙන් වෙන්න ඕනේ යුතුකම් ටිකක්, ශිෂ්‍යයාගේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුකම් ටිකක්. නිසි ආකාරයෙන් ඉෂ්ට වෙන්න ඕනේ කියන කාරණාව. අපි බලමු ඊළඟ පරිසරය. බස්නාහිර දිශාව. එහෙන් ගම්මේ වෙන්නේ ස්වාමියා හා භාර්යාව පිළිබඳ කොහොමද පිළිපදින්න ඕන කියලා සිංහලවාද සූත්‍රයේ තියෙනවා. පස් ආකාරයකින් බිරිඳට සලකන්න ඕන ස්වාමියා. කොහොමද? බුහුමන් කිරීම, අවමන් නොකිරීම, අන් අඹුවන් සේවනය නොකිරීම, ගෘහ පාලනය කිරීමේ වගකීම් පවරා දීම, අලංකාරයට සුදුසු ඇඳුම් ආභරණ ලබා දීම. මෙන්න මේ පහෙන් බිරිඳට සංග්‍රහ කරන්න ඕනේ. කවුද? ස්වාමියා. එහෙම නැත්නම් මහත්තයා. එහෙම නැත්නම් හස්බන්ඩ්. තමන්ගේ වයිෆ්ට, තමන්ගේ බිරිඳට මෙන්න මේ කාරණා පහෙන් සංග්‍රහ කරන්න ඕනේ. බුහුමන් කරන්න ඕනේ. කිසිම තැනක නිසි තැන ගෞරවය ලබා දීලා කතා කරන්න. ගෞරවාන්විත වචනයෙන් කතා කරන්න. ඒ වගේම තමයි අවමාන නොකිරීම. කොයි වෙලාවක නිନ୍ଦා අපහාස කරන්න නරකයි. මිනිසුන් ඉන්න තැන වේවා නැති තැන වේවා නිନ୍ଦා අපහාස කරන්න තා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වගේම තමයි අන් අඹුවන් සේවනය නොකිරීම. පුරුෂයා විසින් තමන්ගේ බිරිඳ හරි වෙනත් කාන්තාවන් ඇසුරු කිරීම නරකයි. වෙනත් කාන්තාවන් සමග ඇසුරු මිසුරු කරමින් කාමයේ වරදවා ගැනීම. එතකොට ඒවා ජීවිත පෞල් ජීවිත විනාශ වීම ප්‍රශ්නයක් මුණ දෙනවා. ඊළඟ වටිනාම කාරණය තමයි ගෘහ පාලනය කිරීම වගේ මේක බිරිඳට පවරා දෙන්න ඕන ගෙදර පාලනය කරන්න. එතකොට ඔබ දන්නවා දැනටත් අම්මා තමයි ගෙයක් ලස්සනට තියාගෙන ඒ දේවල් පාලනය කරන්නේ. එතකොට බිරිඳට ඒ ගෙදර පාලන කටයුතු ලබා දුන්නාට පස්සේ ඇය ඒ ගෙදර ලස්සනට තියාගනිමින් ගෙදරට ඕන කරන බඩු මුට්ටු ආදී ගනිමින් ඒ වගේම ආහාර පාන අවශ්‍ය කරන දේවල් ගනිමින් ඒ දේවල් පාලනය කරන්න ඇයට බාර දෙන්න ඕන. හරි ස්වාමියෙක් නම් අන්න එහෙම තමයි කරන්නේ. ඊළඟට අලංකාරයේ සුදුසු ඇඳුම් ආභරණ ලබා දුන්නා. නිසි කාලයේදී ඇඳුම් ආභරණ ආයිත්තන් කනකර බඩු රත්තරන් වගේ දේවල් තෑගි භෝග ලබා දෙන්නේ. එතකොට ඒක ස්වාමියෙක්ගේ වගකීම. එහෙම නැත්නම් මහත්තයෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්ගේ වගකීම තමයි මෙන්න මේ වගකීම් පහ. මෙන්න මේ පහ ඉෂ්ට වෙන්න ඕනේ බිරිඳට. අපි දැන් බලමු බිරිඳකින් මොනවද වෙන්න ඕනේ. බිරිඳකින් ස්වාමියාට කරුණු පහක් වෙන්න ඕනේ. තම කටයුතු මනමින් ඉටු කරන්න. බිරිඳට පවරලා දී පවරපු කටයුතු තමන්ගේ කටයුතු මනමින් ඉෂ්ට කරන එක පළවෙනි කාරණා. දෙවෙනි එක පරිවාර ජනයාට හොඳින් සංග්‍රහ කරන්න. තමන් බිරිඳගේ පැත්තේ ඥාතීන්ටත් ඒ වගේම මහත්තයාගේ පැත්තේ ස්වාමියාගේ පැත්තේ ඥාතීන්ටත් සංග්‍රහ කිරීම බිරිඳගේ වගකීම. තුන්වෙනි එක තමයි අන් පුරුෂයන් සේවනය නොකිරීම. කාම සේවනය නොකිරීම. තමන්ගේ පුරුෂයා හැර අනිත් පුරුෂයන් සේවනය නොකිරීම.
හතරවෙනි එක සැමියාගේ වස්තු ආරක්ෂා කිරීම. පස්වෙනි එක සියලු කටයුතු දක්ෂවත් අනුලක්ෂවත් කිරීම. එතකොට දරුවනේ මෙන්න මේ පහ බිරිඳකින් වෙන්න ඕන යුතුයකම් පහ. මේ පහයි ස්වාමියාගෙන් වෙන්න ඕන යුතුයකම් පහයි එක සමානව තමයි යන්නේ. අපි බැලුවොත් ස්වාමියා බුහුමන් කරන්න ඕන, අවමන් නොකරන්න ඕන. එතකොට බිරිඳ තම කටයුතු මැනවින් ඉෂ්ට කරන්න ඕන. ස්වාමියා බුහුමන් කරනවා, නිසා තමන්ගේ කටයුතු මැනවින් ඉෂ්ට කරනවා. ස්වාමියා මේ අවමන් නොකර ඉන්නවා. බිරිඳ පරිවාර ජනයාට ඒක නිසා හොඳින් සංග්‍රහ කරනවා. ස්වාමියා පරිස්ත්‍රීන් කරා යන්නේ, බිරිඳ පරිස්ත්‍රීන් කරා පරපුරුෂයන් කරා යන්නේ. ස්වාමියා වස්තුව ගෙනල්ලා බිරිඳට ලබා දෙනවා, බිරිඳ ස්වාමියාගේ වස්තුව ආරක්ෂා කරනවා. සියලු කටයුතු දක්ෂව කරනවා. අන්න ඒක නිසා බිරිඳට එසි කාලෙදි තෑගි භෝග ආදී ලබා දෙනවා. මෙන්න මේ විදිහට මේ දෙක එකිනෙකට සම්බන්ධව තමයි යන්නේ. බිරිඳගේ අතින් යුතුයකම් පහක් පිට වෙනවා, ස්වාමියාගේ අතින් යුතුයකම් පහක් පිට වෙනවා. එතකොට මේ යුතුයකම් පහ හිට වුණොත් ඒ පෞල් ජීවිතය සාර්ථක පෞල් ජීවිතයක් බවට පත් වෙනවා. මේ යුතුයකම් පහ තුළ ඒ පෞල් ජීවිතය සාර්ථක පෞල් ජීවිතයක් බවට පත් වෙනවා. රාණ්ඩු සරුවන්නේ. එම නිසා තමයි බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේ මෙන්න මේ කාරණාවන් දේශනා කළේ. ඒතර විභාගයට ඇතැම් වෙලාවට අහන්න පුළුවන් අඹුසැමි සම්බන්ධතාව පෞල් ආරවුල් ඇතිවීමට හේතු වන්නේ කුමන කාරණාවක්ද? පෞල් ආරවුල් නිරාකරණය කිරීමට බුදුහමේ දේශනා කොට ඇති ධර්මයේ කුමක්ද කියන කාරණාව වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට මේ කාරණාවන් ටික අරගෙන මේක විස්තරාත්මකව ලියන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ බලමු උතුරු දිශාවේ මිතුරා. පස් ආකාරයකින් තම මිතුරන් සලකන්නේ. අවශ්‍ය විටදී උපකාර ලබා දීම, ප්‍රිය වචනෙන් කතා කිරීම, යහපත සැලසීම, සමානාත්මතාවය, තමා සමාන සැලකීම, නොරවැටීම, රවට්ටන්න නැතිකම. එතකොට මේ පස් ආකාරයෙන් අපි මිත්‍රයාට අපෙන් ඔබෙන් මිත්‍රයාට වෙන්න ඕන දේ අවශ්‍ය විටදී උපකාර කරන්න. හරියට වුණාට පස්සේ අවශ්‍ය මොහොතකදී උපකාර කිරීම අපේ යුතුයකම. අනිත් එක තමයි ප්‍රිය වචනෙන් අපි කතා කරන්න ඕනේ මිත්‍රයාට. ඔහුට ප්‍රිය වචනෙන් ඉතිරි දෙන්නේ නැති විදිහට කතා කරන්න පුළුවන්. යහපත සලසන්නේ ඔහුගේ යහපත වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. හතරවෙනි එක තමයි සමානාත්මතාවය. ඇතැම් වෙලාවට අපි වංශවත් වෙන්න පුළුවන්, අපි ඉහළ කුලයේ වෙන්න පුළුවන්, නැත්නම් අපිට ලොකු මුල මුදලක් තියෙන්න පුළුවන්, අපිට වටිනා යාන වාහන තියෙන්න පුළුවන්. නමුත් අපි මිත්‍රයාට ඒව නැහැ කියලා එයා පහත්කල කලකන නරකයි. ඒක කොයි වෙලාවකත් කරන්න නරකයි. ඒක තමයි මෙතන මේක තියෙන සමානාත්මතාවය. තමන්ගේ මිත්‍රයා මොනෑම කෙනෙක් වුණත් මොනෑම තරාතිරම කෙනෙක් වුණත් මිත්‍රයන එයාට සමානාත්මතාවයක සමානයි. අනිත් එක නරකයි. කොයි වෙලාවක අපේ මිත්‍රයන් අපි රවට්ටන්න නරකයි කියන කාරණා. ඒතකොට මෙන්න මේ පහ අපෙන් වෙනවා. මිත්‍රයාගේ තව කාරණේ පහ අපට වෙනවා. මොනවද ඒ කාරණා? මේ කාරණේ පහ තමයි ප්‍රමාද වූ මිතුරා රැකීම. අපි ප්‍රමාද වුණොත් අපිව රකින්න අපේ මිත්‍රයෝ. ඊළඟ තමයි ප්‍රමාද වූ මිතුරාගේ ධනය රැකීම. අපි ප්‍රමාද වුණොත් අපේ ධනය, අපේ වටිනා දේවල් ආරක්ෂා කරන්න මිතුරුව අප බලා ගන්නවා. තුන්වෙනි එක තමයි අනතුරටපත් වූ මිතුරාට පිළිතුරු. අපි අනතුරකටපත් වුණොත් අපිට පිහිට වෙන්න. ඊළඟ තමයි විපතක් වූ කල මග හැර යන්න. විපතක් වුණාට පස්සේ අපි අත්හැරලා යන්න නැතුව අපේ මඟින් ඉන්න. පරිවාර ජනයාට සැලකිලි දැක්වීම. මේක මේ පින් මම හිතන්නේ පින් ටයිපින් මිස්ටේක් එක. පරිවාර ජනයාට සැලකිලි දැක්වීම මේ පින්ට නෝ. අපි ඊළඟ එක බලමු. යට දිසාව. සේවක ස්වාමී. එතකොට සේවකයා හා ස්වාමියා අතර සම්බන්ධතාවය වෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි ශක්තියට සරිලන පරිද්දෙන් වැඩ නියම කිරීම. පළවෙනි එක. ආහාර වැටුප් ලබා දීම. ගිලන් නොකල උපස්ථාන කිරීම. රසවත් ආහාරයක් බෙදා දීම. දී යුතු දේ සුදුසු කාලයේදී දීම. මෙන්න මේ කාරණාවන් පහෙන් ස්වාමියා තමන්ගේ ළඟ වැඩ කරන සේවකයාට සලකන්නේ ශක්ති ප්‍රමාණයට පමණයි වැඩ ගන්න ඕනේ. නැතුව
පැය 5ක් වැඩ කරනවා නම් එයාට පැය 10ක් පැය 12ක් වැඩ කරන්න කියන එක නෙමෙයි. එයාගේ ශක්ති ප්‍රමාණය ඇටියට තමයි වැඩ කරන්න කියන්නේ. ඒ වගේම තමයි ආහාර වැටුප් නිසි කාලයේදී ලබා දෙන්නේ. ඒක හොඳ යුතුයකම. ඊළඟ තමයි ගිලන් වූ කල ලෙඩක් හැදුනට පස්සේ දුක් කරදරයක් වුණාට පස්සේ තමන්ගේ යටතේ වැඩ කරපු අයට උදව් කරන්න. ඒ අංශ ප්‍රදානියා හෝ ආයතන ප්‍රදානියා වග බලා ගන්න. ඊට පස්සේ රසවත් ආහාරයක් හොඳ දෙයක් හම්බුනාට පස්සේ ඒක බෙදා දෙන්න. ඒකට මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ආයතනයේ යම් කිසි ලාභයක් හම්බුනාට පස්සේ ඒක සියලු දෙනා අතර බෙදලා යන ආකාරය දෙන්න පුළුවන්. මේ ඕනෑම ආකාරයක්. දී යුතු දේවල් සුදුසු කාලයේදී ලබා දෙන්න. යම් කිසි දෙයක් වෙන්න තියෙනවා නම් මේ දේවල් සුදුසු කාලයේදී උසස් වීම වෙන්න පුළුවන්, තනතුරු වෙන්න පුළුවන්. මේ සුදුසු කාලයේදී ලබා දෙන්න ඕනේ. එතකොට ඒක ස්වාමීන් යුතුයකමක්. එහෙම නැත්නම් ආයතන ප්‍රදානයේ යුතුයකමක්. ආයතනයේ සේවය කරන අය මෙන්න මේ කාරණා පහෙන් යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. එතකොට ආයතනයේ සේවය කරන අය ආයතන ප්‍රදානියාට මෙන්න මේ කාරණා පහ ඉෂ්ට කරන්න ඕනේ. ස්වාමියාට පෙර නැගී සිටීම, ස්වාමියාට පසු නිින්දට යාම, දුන් දේ පමණක් ගැනීම, හොඳින් කර්මාන්ත කිරීම, ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම. මෙන්න මේ පහ ආයතනයේ වැඩ කරන කෙනා හෝ ගෙදරක වැඩ කරන කෙනෙක් හෝ කාගේරි යටතේ වැඩ කරන කෙනෙක් හෝ මෙන්න මේ කාරණා පහ ඉෂ්ට කරන්න. එතන වැඩ කරන අයිතිකාරයට පෙර ඉන්න ආයතන ප්‍රදානියට ආයතනයට වෙන්නේ ආයතන ප්‍රදානිය ගියාට පස්සේ දේවල් අස්පස් කරලා ඉවර කළා නිින්දට යෑම. එතකොට දුන් දේ පමණක් ගැනීම, හොරකම් නොකිරීම කියන එක, හොඳින් කර්මාන්ත තමන්ට පවරපු රාජකාරිය හොඳින් කිරීම, ස්වාමියාගේ ගුණ, ආයතන ප්‍රදානියාගේ ගුණ වර්ණනා කිරීම, ගුණයන් ප්‍රකාශ කිරීම කියන මෙන්න මේ කාරණා පහ සේවයේ නියුක්ත සේවකයා විසින් සිද්ධ කරන්නේ කාරණා පහ. මෙන්න මේ 10 සම්පූර්ණ වෙනවා. සාමි සේවක සම්බන්ධතාව වර්ධනය වෙනවා මිසක් ඒක පළදු භාවයට පත් වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඊට පස්සේ පැවිදි උඩ දිශාව. පැවිදි උතුමන්ට ගිහි ඇත්තන් කොහොමද පැවිදි උතුමන් කෙරෙහි සලකන්න ඕන කියන කාරණාව ඉතින් තියෙනවා. මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම, මෛත්‍රී සහගත වචනයෙන් සැලකීම, මෛත්‍රී සහගත සිතින් කටයුතු කිරීම, දොරටු නිතරම විවෘතව තැබීම, ආහාර පාන ආදී ලබා දෙන. එතකොට පැවිද්දන් වෙනුවෙන් ගිහියෝ මොනවද සිද්ධ කරන්න ඕනේ, ගිහියන් සිද්ධ කරන්න ඕනේ මෛත්‍රී සහගත ක්‍රියාව කරන ක්‍රියාව පැවිදි උතුමන් වෙනුවෙන් මෛත්‍රී සහගතව කරන්නේ. ඒ වගේම තමයි කතා කරන වචනය මෛත්‍රී සහගත වචනෙන් කතා කරන්නේ. ඒ වගේම හිතින් හිතන දේවල් පැවිදි උතුමන් වෙනුවෙන් මෛත්‍රී සහගතව කරන්නේ. ඒ වගේම දොරටු නිතරම විවෘත. ඒ කියන්නේ ගෙදරට ඕනෑම වෙලාවක ඉන්න පුළුවන්, පින්ඩ පාතේ වදින්න පුළුවන් විදියට සකස් වෙන්න. ආහාර පාන ආදී ලබා දෙන්න. මෙන්න මේ කාරණා පහ ගිහියන් යටින් සිද්ධ වෙනවා. ඊළඟ අනතුරුව පැවිදි උතුමන් අතර කාරණා 6ක් සිද්ධ වෙන්නේ. සිංහලෝවා සූත්‍රය වෙන මෙතන කාරණාවක් වැඩි වෙනවා. පැවිදි උතුමන් විසින් ගිහියන්ට එහෙම නැත්නම් තමන්ගේ දායකයන්ට පවින් වැළැක්වීම කරන්න ඕනේ. පිනෙහි යොදවන්න ඕනේ. පව්කරන්ට වළක්වන්න ඕනේ. පිනෙහි යොදවන්න ඕනේ. යහපත් සිතින් අනුකම්පා කරන්න ඕනේ. නොඇසූ ධර්ම, අහන්න නොලැබිච්ච ධර්මය අසන්න සලස්වන්න ඕනේ. ඇසූ ධර්මයේ සැකතෙන් තියෙනවා නම් ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙව්ලොවට මඟ කියලා දෙන්න ඕනේ. නැත්නම් නිවනට මඟ කියලා දෙන්න. මෙන්න මේ කාරණා 6 පැවිද්දන් ගිහියන් වෙනුවෙන් සිද්ධ කරන්නේ. අවසාන වශයෙන් සිංහලෝවාද සූත්‍රයේ සතර සංග්‍රහ වස්තු විස්තර කරලා තියෙනවා. ඒතකොට සිංහලෝවාද සූත්‍රයේ මෙන්න මේ කාරණා විස්තර කරලා තියෙනවා. අපි මුලින් කතා කළා. මේ සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් කියන කාරණාව මතක් කළා. ඉතින් මේ සූත්‍රයේ අවසානයේ සයි සතර සංග්‍රහ වස්තු විස්තර කරලා තියෙන දානීය ප්‍රිය වචනේ දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය. එතන printing mistake එකක් තියෙනවා. දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය කියන මෙන්න මේ කාරණා 4 සතර සංග්‍රහ වස්තු. දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය. එන මේ සතර සංග්‍රහ වස්තු ගමන් කරන්නා වූ කරත්තයක යකඩැණයක් නෙමෙයි. මේවා පිළිපදින් තැනැත්තා මහත් පැසසිය යුතු බුහුමන් ලබන පුද්ගලයෙක් වන්නේ. එතකොට මේ සතර සංග්‍රහ වස්තු පිළිපදිනවා. එයා බුහුමන් ලබන්න ඕන, ප්‍රශංසා ලබන්න ඕන කෙනෙක් බවට පත් වෙනවා. දානය කියලා කියන්නේ අපි ළඟ තියෙන දෙයක් අන් අයට ලබා දීම. ඒ ඊළඟට ප්‍රිය වචනය කියලා කියන්නේ
හොඳ වචනයෙන් කතා කිරීම. කෙනෙක්ගේ හිත පැහැදින ආකාරයෙන් කතා කිරීම, ප්‍රිය වචන වලින් කතා කිරීම, පරුස වචන වලින් කතා නොකිරීම. දානීය ප්‍රිය වචන අර්ථචර්යාව. අර්ථවත් ජීවිතයක් ගත කිරීම. සමානාත්මතාව සියලු දෙනාටම සමානව සැලකීම කියන මෙන්න මේ සතර සංග්‍රහ වස්තුව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ ජීවිත සාර්ථක වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්න එතකොට ඒ අනුව අපිට පැහැදිලි මේ සිංහලෝවාද සූත්‍රය අපි කොටස් දෙකකට සාකච්ඡා කළා. මුල් පාඩම් මාලාවේදී සාකච්ඡා කළා සිංහලෝවාද සූත්‍රයේ තියෙන මුලින්ම තියෙන සතර අගති සතර මේ අපාය මුඛ මේ ආදී කාරණාවන් සාකච්ඡා කළා. දැන් අද සාකච්ඡා කළේ මේ සවිසා නමස්කාරය පිළිබඳව සහ සතර සංග්‍රහ වස්තුව පිළිබඳව. ඔබත් ඔබේ විවාහ කටයුතු සඳහා මේ ප්‍රයෝජනයට අරගෙන විවාහ කටයුතු සාර්ථක කරගන්න ඉන්දියන කාරණාවන් පාඩම් කරගන්න උත්සාහවන්ත වෙන්න. මේ දානයේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාර්ථතාව කොලේක ලියා ගන්න ඕන. දානයේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාර්ථතාව. මේ මෙතන තියෙන අනිත් දෙක අපේ වැරදි දානයේ ප්‍රිය වචනේ තුන්වෙනි කාර්යය හතරවෙනි එක සමානාර්ථතාව. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.